ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. දෙවියනි ඔබ මැව් ලොව හරි පුදුමයි. අද ජාතික පුවත්පතක එක පිටුවේ පුවත් දෙකක් තිබුණා. එක පුවතක් පටන් ගන්නේ ඡායාරූපයක් සහිතව කවියකින්. ඒකේ තිබුණේ ගුරුමව ඉසිබු ලැබ පුත්තල මෙහි ඉන්නා 2 ලක්ෂයක් ජනපති සුරතට දුන්නා කියලා. ජනාධිපතිතුමාට 2 ලක්ෂයක ආධාරයක් කොවිඩ් අරමුදල වෙනුවෙන් කරනවා 84 වී ඇති මාතාවක් ගුරු මාතාවක්. ඒ පුවත්පතේම ඒ පිටුවෙන් වාර්තා කරනවා තව පුවතක් අවුරුදු 90ක අම්මා කෙනෙක් තමන්ගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කරගන්න බැරුව දරුවෝ දෙන්නගෙන් පැමිණිල්ලක් දාලා. ඒ අනුව ගත්තම ඒ අම්මගේ වයස අවුරුදු 90යි. උහුණ ප්‍රදේශයෙන් පුවත වාර්තා වෙන්නේ. තමන්ගේ පින්පඩිය රැක ගන්න බැරුව දරුවෝ දෙන්නගෙන්. මේ වෙනකොට ඒ අම්මව රැක බලාගන්නේ පොඩි පුතා සහ ලේලිය. පොඩි පුතාගේ ලේලිට වයස අවුරුදු 61යි. අර අම්මගේ වැඩිමහල් පුතා සහ දුවගේ වයස 61යි 68යි. රුපියල් 1000යි 1900යි පින්පඩිය ඔක්කොම එකතු කරාට පස්සේ පින්පඩියයි සමුර්දයයි එකතු කරාට පස්සේ මේ මුදල රැක ගන්න බැරුව අම්මට පොලිසිය යන්න සිද්ධ වෙනවා. හැබැයි අම්මා පොලිසියද කියනවා අනේ මහත්තයෝ මගේ දරුවෝ හිර කූඩුවට හිම දාන්න එපා. කොච්චර වයසට ගියා වුණත් මුන් ගැන මගේ හිතේ තියෙන ආදරේ අඩුවක් වෙන්නේ නැහැ. දෙවියනි ඔබ මම ලෝ හරි පුදුමයි. මේ පුවත් දිහා බැලුවහම පේන්නේ දෙවියෝ මම ලෝකේ හරි පුදුමයි කියලා. අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් මොනවද කියලා විමසන්න සූදානම් ජූලි මාසේ 7 වෙනිදා. ජූලි 7යි අද. මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාතෙක් ඉන්නවා. අයිබන් ප්‍රසාද්. අයිබන්. ඔව්. අද ජාතික පුවත්පත්වල වාර්තා වෙන පුවත් දිහා බැලුවෙන් පස්සේ අපි මව්බිම ශීර්ෂ පාඨයකින් පටන් ගනිමු. උපුල් ශාන්ත වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට උපුල් දෙනිය ඇවිත් මාසයයි තහනම් බඩු 4044ක් අල්ලයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විදියට උපුල් දෙනිය ඇවිත් මාසයයි තහනම් බඩු 4040ක් අල්ලයි කියලා මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. අපිට මතකයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බන්ධනාගාර නිලධාරීන් ගෙනල්ලා ටිකක් තදින් කතා කළා. හදන්න බැරි නම් හදන හැටි මම දන්නවා. කරන්න බැරි අය ඉන්නව නම් අයින් වෙන්න සුදුසු අය දාලා වැඩේ කරනවා කියලා. ඊට පස්සේ තමයි ගෙවුණු මාසයක පමණ කාලය තුල දෙවෙනි සීළු බන්ධනාගාර තුල සිදු කළ හදිසි සෝදිසි කිරීම්වලදී ජංගම දුරකථන හා මත්කුඩු ඇතුළු තහනම් භාණ්ඩ 4044ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන පිළිබඳ කොමසාරිස් චන්දන ඒකනායක මහත්මයා පවසනවා. අත්අඩංගුවටගෙන තිබෙන භාණ්ඩ අතර ජංගම දුරකථන 1102ක්, සිම්පත් 688ක්, දුරකථන බැටරි 1310ක්, දුරකථන චාර්ජර් 283ක්, හෙරෝයින් ග්‍රෑම් 116ක්, දුම්කොළ, ලයිටර්, හෑන්ඩ් ෆ්‍රී, සිගරට් රුපියල් 9999ක් තිබෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. මේ ලයිස්තුව විතරක් නෙවෙයි දැන් අද ජාතික පුවත්පත්වල අනිත් වාර්තා වෙන කාරණා ටිකත් පොඩ්ඩක් බැලුවොත් ඊට පස්සේ මීගමුව මහා සිරගෙදර ඉඳපු ප්‍රධාන නිලධාරියෙක්ගේ අතවැසියෙක් අල්ල ගන්නවා. මේ අතවැසියා ඔහු ජේලර්වරයෙක්. ඔහු දැන් දිග කාලයක ඉඳලා ලෙඩ නිවාඩු දාලා වැඩට එන්නේ නැහැ. කොහොමුණත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හඳුනා ගන්නවා බුද්ධ්‍යංශ විසින් හඳුනා ගන්නවා එහෙම නැත්නම් මේ පරීක්ෂණ කණ්ඩායම හඳුනා ගන්නවා දවසකට ඔන්විලොප් ඒක ලියුම් කවර 5-6ක සල්ලි දාලා දෙනවා මේ අතවැසියට තමන්ගේ චග්ගෝලයට දෙනවා කැන්ටින් එකේදී තමයි දෙන්නේ. අවසානයේදී බැලුවාම මීගමු සිරගෙදර හිටපු ලොක්කෙකුගේ බැංකු ගිණුම් 35ක් තියෙනවා. දිනකට ලැබෙන ලියුම් කවර 5-6ක සල්ලි දාලා තමයි මේ ගෝලයා අතේ යවන්නේ බැංකුවට. ලොක්කගේ සහායක නියාමක රහස් පොලිසියට මේ ඔක්කොම තොරතුරු වාර්තා කර තිබෙන බව අද ජාතික පුවත්පත් සියල්ල බැලුවෙන් පස්සේ වාර්තා වෙනවා. ඊළඟට නාකටික් එකේ කතන්දරේ තාම එහෙමම තමයි. මුහුදෙන් අල්ලපු කුඩු ගේන්න යාත්‍රාවට කෝටි 1.5ක් දුන්නා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි කොළඹ මැගසින් බන්ධනාගාරය පරීක්ෂා කළාට පස්සේ ඒකේ හදිසි සෝදිසි මෙහෙයුමකදී වහල දුරකථන 12ක් තිබිලා තියෙනවා, පොළොවේට චාර්ජර් 8ක් තිබිලා තියෙනවා. වහල දුරකථන 12යි, පොළොවේ දුරකථන චාර්ජර්ස් 8ක් තිබිලා තියෙනවා. දැන් ඒත් එක්කම ප්‍රසාද් අපිට පුළුවන් මේ පොලිසිය විසින් කරපු විශේෂ මෙහෙයුමක් පිළිබඳව වාර්තා කරන මව්බිම් පුවත්පත ප්‍රධාන පුවත හැටියට වාර්තා කරනවා අද දවසේදී චාමර අමරසූරියයි වාර්තාව ගෙනෙන්නේ. කෝටි 11ක් වංචා කළ කතුන් 9ක් ඇතුළු 57ක් අල්ලයි, අපරාධ 70ක්, පැය 24ක මෙහෙයුමක්. රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු සමස්ත සැකකරුවන් 57 දෙනෙකු පැය 24ක් තුළදී බස්නාහිර පළාතේ වංචා විමර්ශන අංශ විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහත්මයාගේ උපදෙස් මත තමයි මේ
මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ සල්ලි අරගෙන දීලා නැතුව වංචා කළා රස්සාවල් දෙන්නම් රට යවන්නම් විවිධ ආදී පොරොන්දු දීලා මේ විදිහට මුදල් වංචා කළ කෝටි 11ක් වංචා කළ කතුන් 9ක් මෙතන ඉන්නවා 57 දෙනෙක් අල්ලලා තියෙනවා. ඒ කියන්නේ දැන් රට වැඩ කරන්න පටන් ගන්නවා. ඔව් මේකට ප්‍රධානම හේතුවක් තමයි දිනුෂ දැන් ගත්තම දැන් බන්ධනාගාරය. අපි දැක්කා කොහොමද පහුගිය කාල තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා නාකෝටික් අංශය. දැන් හැමතැනම මේ වගේ දූෂණ පිරුණේ ඇයි? විශේෂයෙන්ම දැන් මේ සියලුම දේවල් ගැන සොයා බලන්න තියෙනවා ජාතික බුද්ධි තොරතුරු සේවයක්. මේ බුද්ධි තොරතුරු සේවය යුද්ධයක් තිබුණත් නැත්තත් ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වාර්තා අප්ඩේට් අදාළ බලධාරීන් දෙන්න ඕන. මේක තමයි ස්වභාවය ඕන රටක. නමුත් පසුගිය කාලය තුල බුද්ධ්‍යංශය බහුතරයක් හිටියේ සිරගෙවල් වල. බුද්ධ්‍යංශයෙන් පරිගැනීම් සිදු කරා. අපි දැක්ක දැන් සමහර බුද්ධ්‍යංශ නිලධාරීන්ට කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයි කියලා කියන්නේ. එතකොට ඔයා නිදහස් කරනවා. ඒ වගේ තත්ත්වයක් නෙතුනේ. එතකොට රණවිරුවන් හිරගෙදර හිටියේ. ඉතින් මේ නිසා තමයි මේවා ව්‍යාප්ත උනේ. මොකද මේවා ගැන සොයා බැලුවේ නෑ. සොයා බැලුවේ බුද්ධ්‍යංශ වල තත්ත්වය. සහ රණවිරුවන්ගේ තත්ත්වය ගැන තමයි සොයා බැලුවේ. එතකොට මේවා ව්‍යාප්ත වුණා. මේවා මුල් බැසගත්තා, ව්‍යාප්ත වුණා. දැන් අර පිළිකා වගේ ඔරුදු වල තියෙන්නේ. දැන් මේක මුලින් ඉඳන්ම සුද්ධ කරන්න ඕන. අපි දන්නවා පිළිකාවක් ශරීරයෙන් ඉවත් කරන එක ලේසි නෑනේ. අවයව වලට හානියක් නොවන ආකාරයට තමයි කරන්න ඕන. දැන් මේක වැඩේ පටන් ගන්න තියෙන. දැන් ඔබ කිව්වාගේ අර උපුල්දෙනිය මහත්මයා ඇවිල්ලා මාසයක් ඇතුළත 4000 ගණන් තහනම් බඩු අල්ලලා තියෙනවා. දැන් වැඩි. ඒ කියන්නේ දැන් එක පැත්තකින් නෙවෙයි දැන්. අපි දන්නවා පිළිකාව කොට දිව්වම අක්මාවට ආමාශයට හැමතැනටම යනවනේ. ඒ වගේ දැන් නාකෝටික් අංශෙට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බන්ධනාගාරෙ ගිහිල්ලා තියෙනවා. අපි දන්නේ තව කොහාට මේවා ව්‍යාප්ත වෙලාද කියලා. ඉතින් මේ පාතාල සහ මත්කුඩු ඒ නිසා මේක පිළිකාව ටික තමයි ක්‍රමක්‍රමයෙන් තමයි සුව කරන්න වෙලා තියෙන්නේ. දැන් වෛද්‍යවරයා වැඩි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ සියලුම දෙනා මේකට සහයෝගය ලබා දෙන එක. ඔව්. හැබැයි අපි මේ කාටවත් සහතික දෙන්න ඉක්මන් වෙන්නේ නැහැ. මොකද අපි බලන් ඉන්නවා මේවා මාධ්‍යයට කරන සංදර්ශනද එහෙම නොවේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේවා සහමුලින් වෙනස් කරන්න සමාජ දේශපාලනික කාරණා තිබුණ උනත් ක්ෂණිකව ගන්න ඕනේ පියවර වහවහ ගත යුතුයි කියලා. ඊළඟට අද අරුණ පුවත්පත කියනවා නාකටික් වෙලේසුදා හඬපටයකින් හඬපටයක් ජනාධිපති කොමිසමට කියලා ඉෂාරා රත්නකාර වාර්තා කරනවා. පොලිස් මද්ද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වුණ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬපටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ ඉදිරිපත් කරලා තිබෙනවා. මේකෙදී මේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ මේ වෙලේසුදා අතර ඇතිවන සංවාදය පටිගත වෙලා තියෙනවා. කොමිසමේ සභාපති විනිසුරුවරයා තීරණය කළා මේක ඉතාම ආරක්ෂිතව රහස් සේප්පුවක රක්ෂණය කළ තියන්න අරන් තියන්න කියලා. මොකද නැත්තම් මේව ගල් වෙන්න ඉඩ තියෙනවා. මොකද නඩු භාණ්ඩ පිළිබඳව හරි ප්‍රශ්න දැන් මේ වෙනකොට. නඩුත් සමරක බඩුත් සමරගෙන සමහර ආයතන. ඔව්. ඒ නිසා කොහොම වෙයිද දන්නේ නැහැ. ඔව්. ඊළඟට අරුණ මුල්පිටියම වාර්තා කරන තවත් කාරණයක් තමයි අශිකා ජයවීර වාර්තාව ගෙන ඉන්නේ පාතාලයට සම්බන්ධ විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගෙන් දඬුවම් දෙනවා කියලා වාර්තා කර සිටින්නේ ප්‍රකාශ කර සිටින්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා. මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාලය සමග සම්බන්ධකම් පවත්වන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් වගේම ඔවුන් සමග ගනුදෙනු කරන පුද්ගලයන් මෙරටට ගෙනීම පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදු කර ඔවුන් සමග එක්වලා කටයුතු කරන අපරාධ ජාලය බිඳ දැමීම සඳහා ඉදිරි රජය යටතේ කටයුතු කරන බව ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කර සිටියා. අපි දන්නවා දැන් මේ ජාවාරම්කරුවන් දැන් ඩුබයි දේශයට ගිහිල්ලා ඉන්නවා නිදහසේ ඉන්නවා. සිංගප්පූරුවට ගිහිල්ලා ඉන්නේ අර්ජුන මහේන්ද්‍ර වගේ කට්ටිය. එතකොට විදේශගත ශ්‍රී ලාංකිකයන් සහයක් නැතුව ඔවුන්ට මෙහෙම යන්න බෑ. වීසා ලබා ගන්න අමාරුයි. ඒතකොට එහි නවත්තන්න ලබා ගන්න අමාරුයි. ඒතකොට පිටරටින් ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් තියෙනවා. මෙහෙම අයට සම්බන්ධකම් පවත්වනවා නම් රැකවරණය දෙනවා නම් වහාම ශ්‍රී ලංකාවේ පොලිසිය දැනුවත් කරන්න, බුද්ධ්‍යංශ දැනුවත් කරන්න. ඒ වගේ මම හිතන්නේ ශ්‍රී ලාංකිකයින්ට තියෙන විශාල වගකීමක් මේ පිටරට සිටින එහි ඉඳන් මේ පාතාලනාකින් මත්කුරුනාකින් ශ්‍රී ලංකාවේ මේ ව්‍යාපාර කිරීම නවත්වන එක ඔවුන්ටත් වගකීමක් තියෙනවා. ඔව්. ඉස්කෝල නොගිය උදවිය තමයි මේවා කරන්න කියලා හිතුනේ. හැබැයි ඉස්කෝල ගියපු උදවියත් මේවා කරනවා. ඒක තමයි නාකටික් එකේ කතන්දරෙන් පැහැදිලි වෙන්නේ. දවස් 116කට පසු ඊයේ පාසල්වල සීනු ඇරුණා. රට පුරා පාසල්වල සීනු හැඬුනේ කොහොමද කියලා වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත ඡායාරූප සහිතව. අධ්‍යාපන මැති මාතර අධීක්ෂණ චාරිකාවක් නිරත වුණා. මව්බිම් පුවත්පතේදී ඒ කාරණාව සඳහන් කරනවා. මුඛාවරණ පන්ති කාමරය තුලදී අවශ්‍ය නැහැ. අහිමි වී ඇති ඉගෙනුම් කාලය තුලින් දරුවන්ට අවඩක් නොවෙන්න ඉදිරි කාලයේදී කැපවීමෙන් වැඩ කරමු කියන ඉල්ලීම මේ නිරීක්ෂණ චාරිකාවෙන් පස්සේ ඩල සලහපිරුම අමාත්‍යතුමා ඉල්ලීමක් කළා ජනතාවගෙන් සවිශේෂයෙන්ම දෙමාපියන්ගෙන්. ඊළඟට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුත් ඊයේ ආරම්භ වුණා. ඒ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්මයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් වසා දැමූ සරස විපද්‍යතිය යලි ආරම්භයේ දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව කොන්දේසි 11කට යටත්වයි විශ්වවිද්‍යාල ආරම්භ කර තිබෙන්නේ. අධ්‍යයන කටයුතු ආරම්භීමේ තීරණය උපකුලපතිවරුන්ට මාර්තු 13 වනදා විශ්වවිද්‍යාල වසා දැමීමත් අධ්‍යයන කටයුතු අන්තර්ජාලයෙන් සිදු කළා. ඊට පස්සේ ඒ අතරේ අද
අරුණ පුවත්පතෙන් අපි ගත්තොත් තවත් නෑ දිනමින පුවත්පතේ තිබුණු කාරණාවක්. දිනමින පුවත්පතේ තියෙන කාරණාවක් තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරලියක් තොරතුරු තාක්ෂණ ආයතනය කියන්නේ ස්ලිට් එක සිසුන් 10000කට එක්වර ඔන්ලයින් විභාග පවත්වලා තිබෙනවා. පසුගිය කාලේ මහින්ද අලුත්ගෙදර වාර්තා කරන විදිහට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවත් වැදගත් සම්දිස්ථානයක් සටහන් කරමින් තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10000කට ආසන්න සංඛ්‍යාවකට මාර්ගගත අධ්‍යාපනය නැත්නම් මාර්ගගත ක්‍රමයෙන් ඔන්ලයින් ක්‍රමයෙන් සාර්ථක විභාග පවත්වන්න සමත් වෙලා තිබෙන බව වාර්තා කර සිටිනවා. අද දිනවෙන පුවත්පත දිනවෙන මුල් පිටුවේ වාර්තා වන තවත් කාරණයක් තමයි සහන ආධාර යටතේ ගෙන අතිරික්ත පොහොර සහන මිලකට ගොවීන්ට ලබා දෙන්නට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව රුපියල් 1000ක මුදලකට මේ පොහොර මිටිය විකුණන්න තීරණය කර තිබෙන බව තමයි වාර්තා කර සිටින්නේ. දිනමින මුල් පුත්තුවේ තවත් වාර්තා කරන කාරණයක් තමයි කුසල් මෙන්ඩිස්ට ඇප. හැබැයි රියදුරු බලපත්‍රයේ తాවකාලිකවත් හිටුවයි සුභාෂිනී සේනානායක වාර්තා කර සිටින්නේ මේ කාරණාව. ඊළඟට මව්බිම් පුවත්පතට ගියොත් මව්බිම් පුවත්පතේ සඳහන් වන කාරණය තමයි මීළඟට අපේ අවධානයට යොමු කරන්නේ උත්තරීතර අධිකරණයට මෙවැනි අපහාසයක් ලොවෙත් වෙලා නැහැ. නීතිපත ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි කියලා කමල් මහේන්ද්‍ර වීරරත්න ගෙනෙන වාර්තාව රංජන් අධිකරණයට අපහාස කිරීමේ නඩුවට අදාළවයි මේ වාර්තාව ගෙන එන්නේ. ඒ අනුව රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස වගකීතු දූරයක් දරමින් රටේ අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඉඳලා ශ්‍රී ලංකාවේ 95%ක්ම ඉන්නේ දූෂිත විනිසුරුවරුන් කියලා කියපු ප්‍රකාශය පිළිබඳවයි මේ සාකච්ඡා වෙන්නේ. එතකොට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහත්මයා ඊයේ අධිකරණය හමුවේ මෙහෙම කියනවා. ස්වාමීනි මේ ප්‍රකාශය අන්තර්ගත වෙති ප්‍රකාශයන් මෙන්ම ඒ සඳහා භාවිත කොට ඇති වචනත් ඉතාම අපහාසාත්මක වෙනවා පමණක් නොවේ. කිසිදු දිනක ලොව කිසිදු තැනක රටේ උත්තරීතර අධිකරණයක විනිසුරුවරුන්ට මේ ආකාරයෙන් නිර්දය විදියට අපහාස කිරීමක් මා දන්නා තරමින් සිදු වෙලා නැහැ. එපමණක් නොවේ මේ ප්‍රකාශය මේ රට තුළ පමණක් නොවේ ලෝපුරා මේ විද්‍යුත් නාලිකා නරඹන්නන් මිලියන ගණනක් මේක දැක්කා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රකාශය සිදු කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නම් එහෙම නැත්නම් වැදගැම්මකට නැති පුරවැසියෙක් නම් අහන දකින අය ඒව එච්චර ගණන් ගන්න නැතුව ඉන්නවා. හැබැයි මේ ප්‍රකාශ කරන රටේ නමක් දිනාගත්ත කලාකරුවෙක් සම්මානලාභී චිත්‍රපට නළුවෙක් අනෙක් අතට රටේ ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් රටේ ප්‍රධානතම තනතුරක් වූ අගමැතිවරයා සමග සිටින වගකිය යුතු නියෝජ්‍ය ඇමතිවරයෙක්. එපමණක් නෙවෙයි ඔහුෙන් ප්‍රකාශ කරනු ලබන්නේ අගමැතිවරයාගේ නිලමැදුරේ අරලියගහ මන්දිරයේ සිට. ඒ අනුව මෙය සවන් දෙන දකින බහුතරයක් දෙනා එම වචන විශ්වාස කරනවා. අගමැතිගේ නිල නිවසේ ඉඳලා මෙහෙම ප්‍රකාශයක් කරනවා කියලා කියන්නේ විනිසුරුවරුන්ට ඒක ඉතාමත්ම අගතිදායක තත්වයක් කියලා ඊයේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නේද රංජරාමක මහත්මයාගේ නීතිඥවරයා මේක මේ අත්තරදීමක් කියලා සඳහන් කරලා තියෙනවා. ඔව්. ඉතින් මට මතකයි දැන් උසාවිවලදී දැන් ඈනුමක් ගියාමත් සමහර පුජ්‍යරින්ට රිමන්ඩ් කරා. ඒ වගේම පොඩ්ඩක් සරමුස්සන් හිටියත් රිමන්ඩ් කරා. ඒ වගේම උසාවි ඉස්සරහා වාහනේ හෝර්නයක් ගැහුවත් අවවාද කරනවා. එහෙම තත්ත්වයක් අපි දන්නවා දැන් ස්විසානක මහත්තයත් වෙච්ච දේ දන්නවනේ. ඒ නිසා මේක අත්තරදීමක් කියන බෑ. මොකද අපි දැක මාධ්‍ය හමුවලදී සහ මේ උසාවියට යන අවස්ථාවේ වොයිස් කට් දෙනවනේ. එතෙන්දිත් ඔහුගේ ප්‍රකාශය ඔහු තහවුරු කරනවා මේක වෙනස් කරන්නේ නැහැ කියලා. ඒක නිසා මේ කාරණේ බරපතලම කාරණයක් තමයි දැන් අගමැති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අරලියගහ මන්දිරේ ඉඳන් මෙහෙම දෙයක් කරනවා නම් වික්‍රමසිංහ මහත්මයාගේ අනුදැනුමක් තිබුණාද? මොකද ඒ සිවිල් බලය උපයෝගී කරගෙන රංජනාමක මහත්මයා මේ වගේ ප්‍රකාශ කරන ඒ වගේ අධිකරණයට කරපු අපහාස මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මොකද අධිකරණයට ඔහු කරපු අපහාස සම්බන්ධයෙන් සාක්ෂි එක්රැස් කිරීම සඳහා මේ දුරකථන හඬපට පරිගත කරයි කියලා කතාවකුත් කියනවා. ඒ වගේම දැන් එවකට පැවති යහපාලන ආණ්ඩුව ලබා දුන්නු දේශපාලන පරිගැනීම් සඳහා ලබා දුන්නු උපදෙස් උත් මේකෙන් තහවුරු වුණා. කාරණා දෙකක් එළියට පැන. ඒ නිසා මම හිතන්නේ මේක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මේක මම හිතන්නේ මේ අධිකරණ නඩු කටයුතු ආරම්භ වුණාම අපිට පෙනේ මේකේ තියෙන බරපතල සංකීර්ණ තත්ත්වය. ඔව්. අපිට ඊට පස්සේ පුළුවන් මුණ ගැහෙන්න අහිකුන්ටකයෝ නයි ඊට පස්සේ කලවැද්දෝ උගුඩුවෝ ඒ විතරක් නෙවෙයි උකුස්සෝ දියකාවෝ ඔක්කොම මුණ ගැහෙන්න පුළුවන්. මොකද ඊළඟට අපි මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ වෙච්ච අදහස් හොයන්න ලෑස්ති විරාමෙන් පස්සේ. යලිත් අපි උදේ පත්තර සිරස්සල අතර වැඩිපුර ඡන්ද දාන්න පුළුවන් මේ පාර AQ උදේ 7 ඉඳලා හවස 5 වෙනකන් ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දෙනවා. ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කරයි කියලා සඳහන් කර සිටින්නේ අද JT ද සිල්වා මව්බිම් පුවත්පතට මැතිවරණ කොමිසම ගත්ත තීරණයක්. වැඩිපුර ඡන්ද දානකෝ ඡන්ද ප්‍රමාණය නෙවෙයි. ඒක තමයි. ඒකට වඩා නෙවෙයි කාලය. ඔව්. අර්ථකථන ලබා ගන්න පුළුවන්. ඉතින් වැඩිපුර ඡන්ද දානවා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත්
අපි දේශපාලන වේදිකාවේ දක්වන අදහස් අනුව බලලා ඡන්දය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. කොහොමුණත් ඡන්දය දීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව විදියට අපිට තියෙන අයිතියක් සහ අනිත් පැත්තෙන් ගත්තාම ඒ කියන්නේ පැහැර හරින්න බැරි වගකීමක්. එදින රාත්‍රී ඡන්ද ගණන් කරන්න නැති නිසා තමයි දුරුස මම හිතන්නේ කාලේ දීර්ඝ කරලා තියෙනවා. ඡන්ද පෙට්ටි සීල් කරලා කච්චේරි වල ගෙන යාමේ පහසුවක් තියෙනවනේ. ඔව්. මේ අතරේ ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන කරන්න 3න් 2ක් දෙන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. මේකට අපි කියන්නේ අර අයිරණි එකක්. ඒ කියන්නේ උත්වාසයක් තියෙන ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන කරන්න ඕන නිසා 3න් 2 ලබා ගන්න සිද්ධ වෙනවා. මොකද අගමැතිතුමා කියන එහෙම නොවුනොත් අපේ දොර සැලුම් දොරක් වෙයි. ඒක වළක්වන්න බෑ කියලා. ඊ අගමැතිතුමා කිව්වේ අර තිබුණු උත්සවයකදී මොකද දැන් සැලුම් දොර ගැන කිව්වනේ. එතන ස්වාමීන් වහන්සේත් කිව්වා දැන් සැලුම් දොරක් අවශ්‍ය නැහැ මොකද බහුතරයක් ලැබෙනකන් කියලා. ඒකෝද දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා දැන් යකඩ හොඳ යකඩ ශක්තිමත් දොරක් තියෙනවා සැලුම් දොරක් අනවශ්‍යයි. ඒ නිසා 3න් 2ක් අවශ්‍යයි. මොකද මේ ඉතා වැදගත් කාරණයක් තමයි මේවර මැති වෙන්නේ මේ ස්වාධීන කොමිෂන් සභාව ගැන. අපි දැක්ක මේ ස්වාධීන කොමිෂන් සභාවල ඇතැම් ක්‍රියාකාරී නිසා රට ආපස්සට ගියේ. මොකද පොලිස්පතිවරයා තාම ඉවත් කරගන්න බෑ. එතකොට ජනතාවගේ බහුතර ජනවාරමක් ලැබිලත් ඔවුන්ගේ අභිමතය අනුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව රට පාලනය කරන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්. එතකොට ජනතාව ඡන්ද දුන්නේ ස්වාධීන කොමිෂන් සභාවලටවත් එහින නිලධාරීන්ටත් නෙවෙයිනේ ජනතා නියෝජිත. ඉතින් ජනතා නියෝජිත අවශ්‍ය ආකාරයට රට ඉදිරියට ගෙන යන්න නම් ඒ ස්වාධීන කොමිෂන් සභාවල තියෙන අඩුපාඩු සකස් කරගන්න ඕනේ. ඒ නිසා මේ සඳහා මම හිතන්නේ ඒ අගමැතිතුමා කියන 3 දෙයක් අවශ්‍යයි කියන කාරණය. ඔව්. මව්බිම ඒත් එක්කම වාර්තා කරන අනිත් කාරණාව තමයි ප්‍රභාකරන් දෙමළ ජනතාවට සිටි එකම ජාතික නායකයා කියලා මේ ප්‍රකාශ කර සිටින්නේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා නිවන් හිටියාරච්චි සහ දෙනගම ධම්මික රණවීරයි වාර්තා කර සිටින්නේ. ඔහු අත්අඩංගුවේ පසු වෙලා අප ලබාගෙන එළියට ආවෙන් පස්සේ තමයි කියන්නේ නැවතත් මම කියනවා ප්‍රභාකරන් තමයි ජනතාවට සිටි දෙමළ ජනතාවට හිටපු එකම ජාතික නායකයා. ඒ නිසා තමයි හිටපු අගමැති කෙනෙක් ගිවිසුමකට පවා එළඹුණේ මේ නායකයා එක්ක කියලා. ඒ වගේම ඒක තමයි එතනදී කාර්යයක් කියනවා දවස් දැන් 2002 පෙබරවාරි 22 අස්සම් කරපු සටන් විරාම ගිවිසුම නිසා තමයි දැන් ඔහු කියන්නේ LTT සංවිධානය සහ කුටිනායක ප්‍රභාකරන්ට එවැනි පිළිගැනීමක් ලැබුණා කියලා. එම්කේ සිවාජිලිංගම් කියන්නේ. තවත් දෙයක් තමයි මේ සිවාජිලිංගම් කියන්නේ කවුද කියලා දන්නවද දිනස? ප්‍රභාකරන්ගේ මස්සිනා. මස්සිනා. ඔහු එකට ඉස්කෝලේ ගියේ පාසල් ගියේ වැලිවැටිතුරේ ප්‍රභාකරන් සමග සමීප සම්බන්ධතාවය ප්‍රභාකරන්ගේ ළමා කාලය ගැන ඔහු හොඳින්ම දන්න. ඔහු කියන පාසල් යන කාලේ මේ කැටපෝලෙන් මේ කුරුල්ලන්ට తీරමයි කියලා. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලෙත් ටික ටික වැඩේ පටන් ගන්න තමයි ඉලක්කයට තිබිලා තියෙන්නේ. ඔව්. දැන් එහෙම ප්‍රභාකරන් එක්ක ඉඳපු කෙනෙක් කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි ආර් සම්බන්ධන් වගේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ඇයි මෙහෙම කියන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. අද මව්බිම වාර්තා කර සිටිනවා දමිළ නිජබිමේ ඉතිහාසය වෙනස් කරන කුමන්ත්‍රණයක් ආරම්භ වෙලා ත්‍රිකුණාමලයේ දමිළ ජනතාවට අයත් භූමිය බව මෙවර මහමැතිවරණදී අපි පෙන්වන්න ඕනේ කියලා ඔහු කියනවා. ත්‍රිකුණාමලය කියලා කියන්නේ දමිළ ජනතාවට අයත් නිජ භූමියක්. ඒක අපි මේ පාර ඡන්දයෙන් පෙන්වන්න ඕනේ කියලා කියනවා. දෙමළ නිජබිමේ ඉතිහාසය වෙනස් කර ලිවීමේ කුමන්ත්‍රණ සැලසුමක් දැනටමත් ආරම්භ වී තිබෙනවා. ඒක පරාජය කරන්න ඕනි කියලා ඔහු සඳහන් කර සිටිනවා. අපි මෙවර විශිෂ්ට ජයක් ලබනවා කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඊට පස්සේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතර වාර්තා කරනවා ඩොලර් මිලියන 5000ක ණය වාරික ගෙවන්න මේ ආණ්ඩුවට බෑ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව ඔහු කියනවා IMF එකකින් ණය ඉල්ලුවා මේ ආණ්ඩුව. හැබැයි දුන්නේ නැහැ. ඊළඟට ජයිකා එතන ජපාන රජයත් කියලා තියෙනවා මේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් ඉන්නවා කියලා. මේ විදිහේ මේ අනතුරු ඇඟවීම් ගැන අපි අවධානයෙන් ඉන්න ඕනි කියලා ඔහු කියනවා. තෙල් මිල අඩු කර ජනතාවට සහන් ලබා දෙන ලෙස IMF සංවිධානයෙන් දුන් උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව ව්‍යාපාරික බදු අඩු කර තෙල් මිල වැඩි කිරීමෙන් ආර්ථිකය අර්බුදයකට පත්ව ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව මේ IMF එකෙන් ලබා ගන්න තියෙන මුදල ලෝක බැංකුවෙන් ලබා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්න තියෙන මුදල ලබා ගන්න පුළුවන් අපිට විතරයි කියලා ඔහු සඳහන් කර සිටිනවා. IMF එක සහ ඒ ලෝක බැංකුවේ කොන්දේසි ගැන මෙතන කතා කරලා නැහැ. අපි දන්නවා ඕනෑම ණයක් දෙනකොට කොන්දේසි දානවා. දැන් වර්තමාන ආණ්ඩුව මේ කොන්දේසි සම්බන්ධයෙන් මම හිතන්නේ සාකච්ඡා කරලා එහෙම දැම්මොත් ඔවුන් කැමති නැහැ ඒ කොන්දේසි වල යටත් වෙන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන ප්‍රශ්නයක් නැහැ. ඔහු කියන්නේ අපිට තමයි පුළුවන්. මොකද ඒ IMF කොන්දේසි මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති වල තරම් බලපාන කාරණයක් නෙවෙයි. ඒ නිසා ඒ අත්දැකීම ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඔහු මේ ප්‍රකාශය කරන්නේ. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස් අත්තනායක මහත්මයාත් මේ හා සමානම අදහසක් දරනවා. ණය ගෙවිය නොහැකි රටක් ලෙස ආසියානු බැංකුව අප රට නම් කරලා කියලා ඔහු සඳහන් කර සිටින්නේ අරුණ පුවත්පතේදී. අරුණ පුවත්පතේ 10 වෙනි පිටුවේදී ඔහු කරන ප්‍රකාශය තියෙනවා අපේ කඩාගෙන වැටීමේ තත්ත්වය කොච්චරද කියනවා නම් 2018 2019 වෙනකොට අපේ ඒකපුද්ගල ආදායම ක්‍රමානුකූලව පහළ බසමින් තිබෙනවා. ඒක ඉතාමත්ම නරක තත්ත්වයක් කියලා. අපි දන්නේ 2015 වෙනකොට අපේ ඒකපුද්ගල ආදායම මැදි ආදායම
ආදායම් ලබන රටක් පුද්ගලයෙක් දක්වා වර්ධනය වුණා. හැබැයි දැන් නැවත ඊයේ පෙරේද වෙද්දී කරිච්ච සංඛ්‍යාලේඛන සහ වාර්තා කිරීම අනුව නැවත වතාවක් අපි තුන්වෙනි ලෝකයේ රටක් බවට එම පහළට වැටිලා තියෙනවා. දිනුස දැන් විදේශ ණය පියවීම අතරින් අපි ඉදිරියෙන් සිටියා. ඒ කියන්නේ 2005 වෙද්දී රටේ ජාතික ආදායමෙන් 91%ක් ණය තිබුණා. හැබැයි 2014 වෙද්දී ජාතික ආදායමෙන් 71% දක්වා ඒ ප්‍රමාණය අඩු කරගත්තා. මේ වෙනකොට නැවත ජාතික ආදායමෙන් 87%ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ණය ගෙවිය නොහැකි රටක් ලෙස අපේ රට පත් කළේ ඇයි කියන කාරණාව. ඒ වගේම දැන් මේ කොරෝනා තත්ත්වයක් සමග මතුවුණු ආර්ථික තත්ත්වය ගැන මම හිතන්නේ 37 මහත්තයා කියලා නැහැ. මොකද දැන් සාමාන්‍යයෙන් දැන් සමාලෝචනය කිරීමක් කරනවා ආසියානු සංවර්ධන බැංකුව මේ කොරෝනා සමග ඇති වුණු තත්ත්වයේදී කොහොමද රටවල් මුහුණ දුන්නේ කියලා. ඒ කාරණා ගැන මම හිතන්නේ මේ ලිපියේ සඳහන් කරලා නැහැ. ඔව්. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්මයා දක්වන අදහස් වලට යොමු වෙන්න කැමති ජාතික ආරක්ෂාවට අපි ජාතික ආරක්ෂාව අපි තුවක්කුවට සීමා කරන්නේ නැහැ. අපි ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය සහ ත්‍රස්තවාදය හෙලා දකිනවා කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඒ වගේම ඔහු ඊයේ සඳහන් කරපු තවත් කාරණයක් දෙනගම ධම්මික රණවීර වාර්තා කරනවා මව්බිම පුවත්පතට ඊයේ ඩිජිටල් ඇප් එක හඳුන්වා දුන්නා. ඒ අනුව එහිදී ඔහු කියනවා ගරා වැටෙන ආර්ථිකය ස්ථාවර කිරීමට වැඩපිළිවෙලක් තියෙන්නේ අපිට විතරයි, සමගි ජනබලවේගයට පමණයි අපිට තමයි ඒ හැකියාව තියෙන්නේ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය මව්බිම 9 වෙනි පිටුවේ වාර්තා කර සිටිනවා. ඊළඟට අපි තවදුරටත් අවධානය යොමු කළොත් ඔහු සඳහන් කරන තවත් කාරණයක් මව්බිම ඇතුල් පිටුවක කියන්නේ 10 වෙනි පිටුවේ සඳහන් කරනවා ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්නවා. ඒ අනුව 13 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ඒකීය රටක් තුළ තමන් කටයුතු කරනවා. උතුරු පළාතේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරනවා. තෘප්තිමත් ජීවිතයක් ඔබට හිමි කර දීමේ වගකීම අපි බාර ගන්නවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. හැබැයි ඒ වෙද්දී පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුව ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියනවා ජනතාව ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කර අවසන් ජගත් කුමාර හිටපු මන්ත්‍රීවරයා කියනවා පාස්කු දින ප්‍රහාරය අපරීක්ෂාවට හොඳම පූර්වාදර්ශයයි. ජනාධිපති අගමැති සංයෝගයකට කරන්න බැරි දෙයක් නැහැ. පසුගිය කාලේ මත්කුඩු ජාවාරම්කරුවන් සීමා මායිම් අතික්‍රමණය කළා කියලා මේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් වෙනවා. ඊළඟට තවදුරටත් අපි අවධානය යොමු කළත් දේශපාලන වේදිකාවේදී දැක්වෙන අදහස් වලට විශේෂයෙන්ම ඊයේ පැවතිච්ච පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා කියනවා පළාත් සභා මැතිවරණය අගෝස්තු 31 වෙනිදා පවත්වනවා කියලා. මමත් කීප විටක් කියලා බැලුවා. ඔව් හැබැයි අවුරුදු දෙකක් විතර තිස්සේ කල් දාපු පළාත් සභා මැතිවරණය අගෝස්තු 31 වෙනිදා පවත්වනවා කියලා තමයි සඳහන් කර සිටින්නේ. අපි දන්නවා පාසල් ගත්තම පාසල් බහුතරයක් තියෙන පළාත් සභාව යටතේ. ප්‍රාදේශීය රෝහල් තියෙන පළාත් සභාව යටතේ. මේ පළාත් සභා මැතිවරණය අවුරුදු දෙකක් පවත්වලා කල් දැමීම නිසා මේවා අකර්මණ්‍ය වෙලා තියෙන දිනුස. පත් කිරීම, මාරු කිරීම, අලුතෙන් බඳවා ගැනීම, විශේෂයෙන්ම වැඩ බලන විදුහල්පතිවරු මේ වගේ හුඟක් තැන්වල ප්‍රශ්න තියෙනවා. ඉතින් පළාත් සභාව විසඳුමක් ලබා දුන්නා නම් පළාත් සභාව මැතිවරණය වෙලාවට පවත්වන්න ඕනේ. නමුත් අවුරුදු දෙකක් තිස්සේ පවත්වලා නැහැ. කාන්තා නියෝජනයේ යම්කිසි ගැටලුවක් සහ සංශෝධන ඉදිරිපත් කළ මේ මැතිවරණය කල් දාලා තියෙන නිසා මම හිතන්නේ අලුතෙන් පත්වන රජය ඉතාමත් වැදගත් කඩනමින් පළාත් සභාව මැතිවරණය පවත්වලා පළාත් සභාවල ගැටලු වලට විසඳුම් ලබා දීලා. මේ අතර රවි කරුණානායක මහත්මයා කියනවා අපි එදා ජනතාවට සේවය කළේ 3න් 2ක් නැතිව ඒක නිසා මහින්ද මහත්තයා 3න් 2ක් ඉල්ලන එක විහිළුවක් කියලා ඔහු සඳහන් කරන්නේ. අපි උතුරු කොළඹින් අලි පෙරහැර පටන් ගන්න බව ඔහු සඳහන් කර තිබෙනවා. ඊළඟට ඊයේ දවසේ ජනාධිපතිතුමා පුත්තලම් ප්‍රදේශයේ සංචාරය කළා. පුත්තලම සංවර්ධනයේට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපතිතුමා මේ සංචාරය අතරතුරදී ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන්ම වන අලි ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර බව අරුණ පුවත්පත වාර්තා කර සිටියා අද දවසේදී. ඊළඟට ඊයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාපේක්ෂකෙක් ඒ කියන්නේ සනත් නිශාන්ත මහත්මයා කරපු ප්‍රකාශය උපුටා දක්වනවා මව්බිම් පුවත්පත. මෛත්‍රී ජනාධිපති කිරීමේ සාපය වැදුනේ එක්සත් ජාතික පක්ෂයටමයි. ජනාධිපතිගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට ශක්තියක් වෙන්න ජනතාව සූදානම් කියලා ඔහු කියනවා. රනිල් සජිත් කණ්ඩායම් තමන්ගේ වල තමන් විසින්ම කපා ගන්නවා කියලා ඔහු කියා සිටිද්දී මනෝ ගණේෂන් හිටපු අමාත්‍යවරයා කියනවා රනිල්ට වඩා සජිත් හොඳයි. අපි සිංහල ජනතාවගේ සිත් දිනාගත යුතුයි. සජිත් රටේ විවිධත්වය පිළිගන්නවා. අපි එකතු වුණේ ඒ නිසා කියලා. මම ටිකක් වේගෙන් කතා කරනවා තමයි. ඒ වුණාට මම හිතලා බලලා වැඩ කරන දේශපාලනඥයෙක් කියලා ඔහු කියනවා. ඒ අනුව මම ලදරුවෙක් නෙවෙයි රනිල් එක්ක එකතු වෙන්න වගේම රනිල්ගෙන් ඉවත් වෙන්නත් අපිට හේතු තිබුණා කියලා ඔහු කියා සිටිනවා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණේ කෙඩි ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ස්වාධීන මැතිවරණ කොමිසම නොතිබුණා නම් රටම විනාශ වෙලා කියලා ඔහු කියනවා. චෞරව එළියට බහැලා ජනතාවගේ බුද්ධියට නිගා කරනවා. සුනාමියෙන් ගැලවිලා ගිය මුහුදු බඩ මාර්ගය අපි හැදුවේ දින 56න් ඉතිහාසය ආයෙ නැවත ලියන්න වෙනවා වගේ. මහත්මයාගෙන එහෙම මොකුත් කියලා නැහැ නේද? නෑ. ස්වාධීන මැතිවරණ කොමිසම නොතිබුණා නම් රට විනාශ වෙලා කියලා කියද්දී
විදුර වික්‍රමනායක හිටපු අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් අරුණ පුවත්පත කියනවා කොරෝනා කාලේ යහපාලනය තිබුණා නම් මමත් නෑ ඔබත් නෑ අන්තිමේදී මිනියවල දාන්න එකෙක් ඉතුරු වෙන්නෙත් නෑ කියලා ඔහු සඳහන් කර සිටිනවා ඊයේ දවසේදී. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ දෙකඩුනේ ඇයි කොහොමද කියලා ඒකට එක්සත් ජාතික අපේක්ෂක ජගත් සේනානායක ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්ෂයේ දෙකඩුනේ රනිල් නිසා නොවේ ඉවසීමක් නැති සජිත් ප්‍රේමදාස නිසයි කියලයි ඔහු සඳහන් කර සිටින්නේ. ඊළඟට ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් කීපයකට ටක් ගාලා අවධානය යොමු කරන්න කැමති. ගාලුමෝදර පිටියේදී මේ මව්බිම් පුවත්පතින් මුටා ගන්නේ ගාලුමෝදර පිටියේදී රුසියානු තරුණියකට ලිංගික හිරිහැර කර පෙම්වතාටත් පහර දීලා කියලා මව්බිම වාර්තා කරනවා කල්ලි ගැන පරීක්ෂණයක්. ඊළඟට පාලිහා බෞද්ධ අත්තරංගොට අගෙන තිනවා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. පාලිහා බෞද්ධ සරසවියේ දරුණු නවකවදය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඊළඟට ත්‍රිරෝදරත සංගමයේ සභාපති ඝාතනය පිළිබඳව සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙක්ම හඳුනාගෙන තිබෙනවා. විශේෂ කාරණයක් අපි අරුණ පුවත්පතෙන් අවධානය කර පෙන්වන්න කැමති. ඒ තමයි ඉන්දියාවට ත්‍රස්ත තර්ජනයක් තිබෙන බවට බුද්ධි වාර්තා එළිදරව් කරගෙන තිබෙනවා. ලංකාවේ සිටින සැකසහිත ඉන්දු පාකිස්තානුවන් ගැනත් අවධානය කියලා මේ අනුව වාර්තා කර සිටිනවා. ඒ කියන්නේ ලක්ෂයි තයිබා සහ තවත් සංවිධාන දෙකක් පිළිබඳව මේ මොහොතේදී සැක පළ වී තිබෙනවා. ඊබ්‍රහීම් කල්ලිය කියන ඩාවුඩ් ඊබ්‍රහීම් කල්ලිය සහ ලක්ෂයි තයිබා කියන ත්‍රස්තවාදී සංවිධාන දෙක ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙම අනතුරුගැවීම අතරතුර මෙරට කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වෙන ඉරිදා උදෑසන 6 සිට ඒ අවසන් අනතුරු විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමටත් කටයුතු කර තිබෙන බව වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. පෞද්ගලික දවස් දෙකේම අපි වාර්තා කරා පේසාලේ ප්‍රදේශයේ පාස්කු ප්‍රහාරකෙක් වගේ අර බෑක්පැක් එකක් දාගෙන පිටේ එල්ලගෙන යන බෑග් එකක් දාගෙන පේසාලේ ප්‍රදේශයේ සැරසර පුද්ගලයෙක් පිළිබඳව අද අරුණ පුවත්පත වාර්තා කර තිබුණා. ඇතුල් පිටුවක පස්වෙනි පිටුවේදී වාර්තා කර තිබුණා. ඒ පුද්ගලයා කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් කියලා. අර සහරාන් ත්‍රස්තවාදී ප්‍රහාරයට ආවා වගේ ඒ විදිහටම සැරසලා ඔහු එහෙ මෙහෙ ගිහලා තියෙනවා. ඊළඟට සෆියා සයිඩ් කියන දැන් එංගලන්ත කාන්තාව මම හිතන්නේ අධිකරණයෙන් එහෙට දඬුවමක් ලබා දුන්නා ජීවිතාන්තය දක්වා. නමුත් ඇය ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අන්තවාදී වශයෙන් යම්කිසි පිපිරීමක් කරන එංගලන්තයේදී අත්හදා බැලීම් කරා. නමුත් දැන් එංගලන්තේ බුද්ධි අංශ නිසි පරිදි ක්‍රියාත්මක වෙලා තමයි ඒ එංගලන්තයේ සිදුවීමේ මහා විනාශය වැළැක්වුවේ. ඒ නිසා මම හිතන්නේ අපිටත් ඉතා වැදගත් පාඩමක් ලබා දෙනවා මේ බුද්ධි අංශ ඒ අවස්ථාවේදී ක්‍රියා කළ ආකාරය. ඒ අතරේ අද ජනාධිපති කොමිසම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසම කරන ප්‍රකාශයක් එහෙම නැත්නම් ඒකෙදී වාර්තා වෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසමේ එළිදරව් වෙන කාරණයක් තමයි පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න තිබුණ බුද්ධ්‍යංශය හරියට ක්‍රියාත්මක වුණා නම් මා කාතන්කුඩිය පොලිසියේ සේවයට පැමිණෙන තෙක් වරෙන්තුව පිළිබඳව පෙර සිටි නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. සහරාන් හෂීම් ඒ වන විටත් මාවනැල්ල බුදු පිළිම කැඩීම අන්තවාදී ක්‍රියා තුළින් ආගම් අතර ගැටුම් ඇති කිරීම මුස්ලිම් ආගම තුළද විවිධ නිකායන්ට විදි ගැටුම් ඇති කිරීම ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කිරීම වැනි බරපතල චෝදනා සඳහා වරෙන්තු ලැබූ අපරාධකාරයෙකු වුවත් ඔහුට විරුද්ධව නිකුත් කළ වරෙන්තුව විශේෂ වරෙන්තුවක් ලෙස කාතන්කුඩු පොලිසියේ නොසැලකීම ගැටලු සහගත ක්‍රියාවක් බව මේ සඳහන් කර සිටින්නේ උප පොලිස් පරීක්ෂක MPM මොහමඩ් ජෙසුලි මහත්මයා. ඔතන තමයි දේශපාලන බලපෑමක් යම් ආකාරයෙන් වෙන්නේ නැති කියලා සැක කරන ඔන්න ඔය කාරණාවලදී තමයි දෙන්නේ. සහ මේකෙදි සමහරවිට ජාතිය පටලවා ගැනීම වර්ගය පටලවා ගැනීමට වඩා ඒ කියන්නේ මෙතනදී කවුද පුද්ගලයෝ කියන ත්‍රස්තවාදය සහ අන්තවාදය කියන එක පිළිබඳව තමයි මෙතන ගැටලුව මතුවෙන්නේ. වෙලා බැලුවේ ඔරලෝසුව දිහාව වෙලාව ටිකක් පහුවෙලා තියෙන්නේ ඒකයි ටිකක් පැටලෙන්නේ. අපි සූදානම් විරාමයක් ලබනවා. අපි ඊළඟට අරුණ පුවත්පත වාර්තා කරන ඇතුල් පිටුවකට යන්න කැමති යපස් ටොන් 90 ලක්ෂයක් සහිත බුත්තල කුකුරම්පොළ යපස් නිධියේ වැඩ කටයුතු ආරම්භ කරනවා කියලා අමිත විමල් වීරවංශ මහත්මයා කියනවා. ලෝකේ වෙන කොහේවත් නැතිතරම් ශක්තිමත් යපස් මෙතන තියෙනවා. යපස් නිධිය වර්ග කිලෝමීටර 64ක් පැතිරී පවතිනවා. වසර 20ක් තිස්සේ පර්යේෂණ කර රජයන් දැනුවත් කළා. කිසිදු රජයක් ප්‍රතිචාර දැක්වුවේ නැහැ කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියනවා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ඒ කියන්නේ වහලා තිබිච්ච කර්මාන්ත ශාලා ආරම්භ කරන පිඟන් කර්මාන්ත ශාලාව ඊට පස්සේ සීනි කර්මාන්ත ශාලා මේ අනුව බුත්තල කුකුරම්පොළ යපස් නිධියේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ගන්න පියවර අපි බලාපොරොත්තු සහගත වේදිහා බලන් ඉන්නවා. හැබැයි මේ විදි අපි බලාපොරොත්තු වෙන්නේ මේවා මේ රෝ මටීරියල්ස් එහෙම නැත්නම් සරල අමුද්‍රව්‍ය විදියට නෙවෙයි වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් විදියට අගය එකතු කළ නිෂ්පාදනයක් විදියට
යවන්න පුළුවන්ද? එහෙම නැත්නම් හැමදාම අපිට සිද්ධ වෙන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවාගෙන ඉන්න. ඒකම මහියන්ගේනේ අර උළු කර්මාන්තශාලාවත් මං තනි යලි ආරම්භ කරා උළු යෝධයයි කියලා කියන්නේ. ඉතින් මං කියන්නේ මේක ඉතාල වැදගත් දේශීය කර්මාන්ත ශක්තිමත් කරන ආකාරය. අනිත් එක මේ ව්‍යපස් ගැන කතා කරද්දී නිසා දැන් කුල්මුඩි ඉල්මනයිට් වගේ දේවල් අපිට තිබුණු කලින් සම්පත් ඉතිහාසය ගත්තම අයිති විශාලයි. දැන් මේවා වටිනාකම දැනගෙන තමයි MCC ගිවිසුම් මේ එක ගිවිසුම් වෙන්නේ මෙන්න මේවටත් ඇහැ ගහගෙන. මොකද අපි ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. මොකද අපි දැන් රජ සමය ගත්තම අපි ආයුධ නිෂ්පාදනය කරේ. සියලුම දේවල් නිෂ්පාදනය කරේ මේ ලෝහ අමුද්‍රව්‍ය වලින්. ලංකාවේ වටිනාම ලෝහ. ඒ කියන්නේ මිල කරන්න බැරි තරමේ ලෝහ අපිට තියෙනවා. සම්පතක් තියෙනවා. ඉතින් එහෙම සම්පතක් තියාගෙන අපි ඒ තවදුරටත් බලාගෙන ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ දේශීය කර්මාන්ත දියුණු කිරීම ඉතා වැදගත්. විමාන සමිතියට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ කලින් හිටපු කර්මාන්ත ඇමතිවරයාට වඩා ඔහුට තියෙනවා යම්කිසි රටක ගැන හැඟීමක්. මොකද කලින් සිටිය කර්මාන්ත ඇමතිවරයාගේ කාලේ තමයි අර යම් අර මෝනිස්සම් ඊයම් වගේ දේවල් අබිල් ද්‍රව්‍ය වගේ දේවල් අර එක අන්තවාදී සංවිධාන ගිය කියලා චෝදනා ලැබිලා පරීක්ෂණ කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් වැදගත් මේ දේශීය කර්මාන්තය රැක ගැනීම. බොහෝ විට සිද්ධ වෙච්ච දේ තමයි මේ විදිහේ කර්මාන්ත ශාලා සීනි එහෙම නැත්නම් පිඟන් රසායන ද්‍රව්‍ය මේ කර්මාන්ත ශාලා ඊට පස්සේ යකඩ වලට විකුණන එකක් තමයි තිබුණේ. මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕන ජනාධිපතිතුමත් දැඩිව ඒ අදහසේ ඉන්නවා. ඊළඟට දිනමිල අද ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන කාරණාව තමයි වැලිකඩට යන්න කිව්වේ ගෝඨාභය කියලා කිව්වොත් මාව නිදහස් කරන බව පූජිත කිව්වා. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ හමුවේ සාක්ෂි දෙමින් සටහන් කර සිටිනවා. ඒ අනුව පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා පිළිබඳව මේ සටහන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ මොහුගේ භාවිතය ඒ කියන්නේ මොහු සම්බන්ධ නඩුවේ රස පරීක්ෂක වාර්තාව තවම ඇවිල්ලා නැහැ. ඒ රස පරීක්ෂක වාර්තාව ආවනම් ඔහු නිදහස් වෙන්න තිබුණා කියලා එමිල් නියෝමාල් රංගජීව මහත්මයා සඳහන් කරනවා. විශේෂයෙන්ම ඊයේ ජනාධිපති කොමිසමේදී මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමේ සභාපති විනිසුරුතුමා අවවාද කරනවා නීතිපතිවරයාට කොමිසමට එන විට අදාළ පනත් කියවා එන්න අවබෝධ කරගෙන එන්න කියලා. ඉෂාර රත්නකාරයි වාර්තා කර සිටින්නේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණෙන විට සාක්ෂි ආඥා පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය හොඳින් කියවා අවබෝධ කරගෙන එන්න කියලා සභාපති විනිසුරු උපාලි අබේරත්න මහත්මයා ඊයේ නීතිපතිවරයාට උපදෙස් ලබා දෙනවා. මොකද මේ ජනාධිපති කොමිසමට සාක්ෂි ආඥා පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය අදාළ වෙන්නේ නැහැ කියලා ඔහු ඊයේ සඳහන් කර සිටියා. ඔව්තසල්. මම දැන් අර වැලිකඩ සිද්ධියේදී අර කටුත්තත් අතම අවස්ථාවේදී වෙනස් කරන බලපෑම් කරයි කියලා කරලා තියෙනවා. ඔව්. මම හිතන්නේ ඒක තමයි අපි කලිනුත් කිව්වේ දැන් අර මේ කියන්නේ වැලිකඩ බන්ධනාගාරයේ මේ වගේ සිද්ධි ගැන තමයි කතා කළේ. ඒ කියන්නේ බුද්ධ්‍යංශ බන්ධනාගාරයට කොහොම හැසිරෙන්නේ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන නෙවෙයි. අර වගේ දේවල් ගෝඨාභය මහත්තයාගේ නම කියන්නේ ඔයාලට නිදහස් කරන්න පුළුවන්. අන්න එහෙම සංස්කෘතියක් තිබුණේ. ඒක අකර්මණ්‍ය වුණා. නිකන් නිර්වින්දන ඖෂධයක් විදලා වගේ තමයි ඒ ආධාර අංශ ක්‍රියාත්මක කරේ මේ සිද්ධි නිසා. ඔව්. ඒ අතරේ කොරෝනා තත්ත්වය කොවිඩ්ද ලංකාවේ 2077ක් වාර්තා වෙනවා. ඊයේ දවසේ රෝගීන් 3 දෙනෙක් වාර්තා වුණා. හැබැයි සුව වෙච්ච ගණන 1917. ඒ කියන්නේ 90%ට වඩා වැඩි ප්‍රතිශතයක් මේ වෙනකොට සුව වෙලා ඉන්නේ. හැබැයි ලෝපුරා තත්ත්වය ඊට වඩා භයානකයි. 1,15,91,523 දෙනෙක් මේ වෙනකොට ආසාදිතයෝ ඉන්නවා. මරණ 5,37,442ක්. ඒ අතරේ තවත් කාරණා තමයි මහාමාරී රෝගය හිසොසනවා කියලා ඊයේ වාර්තා වුණා. දැන් රටවලින් මොකද අපි දැක්කා ලක්ෂ මං හිතන්නේ මිලියන 50ක් විතර මැරිලා තියෙනවා මහාමාරී වසංගතයෙන්. ඒ නිසා දැන් අපි දැන් ඔබ ගියේ කිව්ව මැලේරියා රෝගීන් 7 දෙනෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ සෞඛ්‍ය බලධාරීන් අර මම දන්නවා දැන් මහා වරුසාවත් එක්ක එනෝනේ එක කතන්දර වසංගත රෝග තවත් එනවනේ. ඒ වගේ තත්ත්වයක් තමයි මෙහි මහා වසංගතය සමග තව දේවල් එන්න පුළුවන්. ඒ නිසා බොහොම අවධානයෙන් තමයි කටයුතු කරන්න ඕනේ. ඒ අතරේ ඉන්දියාව කොරෝනා ආසාදිතයන්ගේ ලයිස්තුවේ 3 වෙනි තැනට අවිල්ලා තියෙනවා. විදේශ පුවත්වල ඒක වාර්තා කරනවා. ඉන්දියාව කොරෝනාවෙන් 3 වෙනි තැනට අවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නාගලන්ත ප්‍රාන්තයේ සුනකමස් අලවිය මේත් එක්කම තහනම් කරන්න තීරණය කර තිබෙන බවත් මංජුලා විජේරත්න අද විදේශ පුවත් අතරේ වාර්තා කර සිටිනවා. අද ජූලි 7යිනේ. ජූලි 7 විශේෂ දවසක්. පුරාවිද්‍යාව වෙනුවෙන් යෝජනා කිහිපයක් කියන මෙයින් සිරිසමන් විජේතුංග මහත්මයා මව්බිම් පුවත්පතට ලිපියක් ලියනවා. මොකද අද තමයි ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවලා අවුරුදු 130ක් සම්පූර්ණ වෙන දවස. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා අදට හරියටම වසර 130ක් සපිරේ. ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ HCP බෙල් මහතාය. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පුරාවිද්‍යා කටයුතු පිළිබඳ බෙල් මහතාගේ සේවක පිරිස එදා සාමාන්‍ය ජනතාව විසින් හැඳින්වුවේ බෙල් පාටිය යන නමින්. මහා විහාරය, අබගීරිය හා ජේතවනාරාමය ආදී අනුරාධපුරයේ පුදබිම් රැසක් ඒ වන විට වනගහණයෙන් යට වී තිබුණා. ඒවා සියල්ල පාදා සංරක්ෂණය කළේ ඔහු. මේ
ඒ අනුව අද දවසේදී අපි වන්දනාමාන කරන බොහෝ සිද්ධස්ථාන ස්මාරක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුහස නිසා අපිට ලැබිච්ච දේවල්. ඒ වගේම අපේ සීගිරිය. ඔව්. ඉතිහාසය වෙනස් කරන්න බෑ. හැබැයි අනාගතය තීරණය කරන්න පුළුවන්. අනාගතය පිළිබඳ තීරණය තියෙන්නේ ඔබේ සහ මගේ අතේ. අපි ඒ පිළිබඳ සිතේ තබාගෙන අද උදේ නික්වෙනවා. නැවත හෙට හමුවන බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.